නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් ධර්ම දේශනාවේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා උතුම් රහතන් වහන්සේ නමක් වදාළ බොහෝම වටින ගාථා 12ක්. මේ ගාථා වදාළ රහතන් වහන්සේගේ නම සීලව මහරහත් මුනිදුන්. සීලව රහතන් වහන්සේ. සීලව මහරහතන් වහන්සේ තේර ගාථාවේදී ගාථා 12ක් වදාලා ඒ ගාථා 12ම කියලා දෙන්නේ සීලය ගැන. සීලය ගැන මේ අහන කතාව අද මේ කියා දෙන බණ සිල්වත් කෙනෙකුට, සිල් රකින්න ආස කෙනෙකුට සුඛතා අහගෙන ඉන්න ආස කතාවක් වෙයි. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කළා දුස්සීලස්ස සීල කතා දුක්ඛතා. සිල් රකින්න කැමති නැති මිනිස්සෙකුට, සිල්වත් බවක් නැති මිනිස්සෙකුට සීලය ගැන කරන කතාව දුක් කතාවකි. ඒ නිසා ඔබ සිල් රකින්න කැමති කෙනෙක් නම් සිල් රකින්න ආසාව තව තවත් වැඩිවීම පිණිස, සීලය කෙරෙහි ඇති ගෞරවය තව තවත් වැඩිවීම පිණිස මේ කතාව හේතු වෙනවා. මේක ඔබට සැප කතාවක්. හරිම ලස්සනයි අපේ රහතන් වහන්සේ සීලය ගැන කියලා දෙන විදිහ. සීලමේ විද සික්ඛේත අස්මින් ලෝකේ සුසික්ඛිතං සීලංහි සබ්බ සම්පත්තිං උපනාමේති සේවිතං. මේ බුදු සසුනේ පුහුණු කරන්ට ඕනේ සීලයමයි. මේ ජීවිතේදී හොඳට සිල් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා. මේ බුද්ධ ශාසනය ඇතුලේ පුරුදු කළ යුත්තේම සීලය කියනවා. මේ ජීවිතයේදී කෙනෙක් හොඳට සිල් රැකගත්තොත් ඒ කෙනාට සියලු සම්පත් ලැබෙනවා. සීලය ආරක්ෂා කරන කෙනාට පින්වතුනේ සියලු සම්පත් කියලා කිව්වේ මේ ජීවිතේ ලබන යම් මේ ලෞකික සම්පත් ඇද්ද ඒවා සියල්ලත් සිල් රකිනා කෙනාට ලැබේ. සිල් රකිනා කෙනාගේ සම්පත් හානි නොවේ. හොඳට කෙනෙක් සිල්පද ආරක්ෂා කරනවා නම් එයාගේ සම්පත් වලට හානි සිද්ධ වෙන්නේ. එයාට ලෞකික ජීවිතයේ දියුණුවක් ලැබෙනවා. මේ ජීවිතය තුළ ලෝකෝත්තර වශයෙන් යම් දියුණුවක් තියෙනවා නම් ඒකත් ලැබෙනවා සීලය නිසා. ඊළඟට මේ හොඳට සිල්පද ආරක්ෂා කරන කෙනෙකුට ඒ සීලේ හේතුවෙන් මේ ජීවිතේ අහිමි වෙද්දී පරලොවට රැකවරණයක් හැදෙනවා. ඒ නිසා හොඳට සිල් රැකගත්තොත් යම් කෙනෙක් එයාට සියලු සම්පත් ලැබෙනවා. සීලං රක්ඛේය මේධාවී පත්තයානු තයෝ සුඛේ පසංසං විත්තිලාභංච පෙච්ච සග්ගේච මෝදනං. නුවණ තියෙන කෙනා සිල් රකින්න ඕනේ සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රශංසාව, ධනලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම. ඔන්න කෙනෙක් සිල් රකින්නවා නම් එයා සිල් රකින්න ඕනේ මූලිකව සැප තුනක් බලාගෙන. පළවෙනි එක තමයි ප්‍රශංසාව. කාගේ ප්‍රශංසාවද? නුවණැති උතුමන්ගේ ප්‍රශංසාව. නැනවතුන් පසසනවා සිල් ආරක්ෂා කරනකොට. සීලය ආරක්ෂා කරන කෙනාට බුදුරජුන්ගේ පැසසුම් ලැබෙනවා.
සීලය රකින්න කෙනාට රහතුන්ගේ පැසසුම් ලැබෙනවා. සීලය රකින්න කෙනාට මගඵලලාභී උතුමන්ගේ ප්‍රශංසාව ලැබෙනවා. සීලයේ රකින්න කෙනාට සත්පුරුෂ ගුරු උතුමන්ගේ ප්‍රශංසාව ලැබෙනවා. සීලයේ රකින්න කෙනාව දෙවියන් විසිනුත් ප්‍රශංසා කරනවා. දැන් දේශනාවේ තියෙනවා මේ දෙවිවරු කලින් කලට මේ මනුස්ස ලෝකයට දූතයන් නිවනවා කියනවා. මේ මනුස්ස ලෝකේ කවුද සිල් ආරක්ෂා කරන්නේ? කවුද ගුණ ධර්ම පුරන්නේ කියලා බලාගෙන යන්න. ඒ බලාගෙන යන්න දෙවිවරු එවනකොට ඒ දෙවිවරු මේ යම් ස්ත්‍රියක් සිල් රකින්නවා නම් යම් පුරුෂයෙක් සිල් රකින්නවා නම් දෙව්ලොවට ගිහිල්ලා අනිත් දෙවිවරුත් එක්ක කියා සතුට වෙනවා කියනවා. අසවල් ස්ත්‍රිය සිල් රකින්නවා, අසවල් පුරුෂයා සිල් රකින්නවා. ඒ අයගෙන් අනාගතේ මේ දෙව්ලොව පිරෙනවා කියලා. ඒ නිසා කෙනෙක් සිල් ආරක්ෂා කරන්න ඕන පළවෙනි අර්ථය දැනගෙන නුවණැත්තන්ගෙන් ප්‍රශංසා ලැබෙනවා. මේ ලෝකේ සත්පුරුෂ උත්තමයෝ ප්‍රශංසා කරන්නේ සීලයටයි කියලා හිතලා සිල් රකින්න ඕන. ඊළඟ එක ධනලාභය. හොඳට කෙනෙක් සිල්පද ආරක්ෂා කරනවා නම් එයාගේ සන්තක ධනය නිකරුණේ නාස්ති වෙන්නේ. ඒ ධනය ප්‍රයෝජනවත් දෙයකටම විතරක් යොමු වෙනවා. සිල්පද ආරක්ෂා කරන්නේ නැති කෙනා, සීලය ගැන ගෞරවයක් නැති කෙනා තමන් හරි හම්බ කරගන්න ධනයෙන් නොකටයුතු දේවල් වලට ධනය නාස්ති කරනවනේ. ස්ත්‍රී දුහෘතභාවය පිණිස ධනය නාස්ති කරනවා. සුරාවට ධනය නාස්ති කරනවා. මේ ආදී දුස්සීල කෙනාගේ දුස්සීල ප්‍රතිපත්තිය නිසා උපයන ධනය නාස්ති වෙලා යනවා. හැබැයි හොඳට කෙනෙක් සිල් රකින්නවා නම් ප්‍රාණඝාත නොකරන කෙනාගේ, සොරකම නොකරන කෙනාගේ, සල්ලාලකම නොකරන කෙනාගේ, බොරු නොකියන කෙනාගේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනාගේ ධනය ආරක්ෂා වෙනවා. ඊළඟ කාරණේ තමයි සුගතියේ ඉපදිලා සතුටු වීම. සිල්පද ආරක්ෂා කරන කෙනාට සීලයෙන් ලැබෙන ලාභය සුගති උපත. පින්වතුනි, මේ ලෝකේ වෙන දෙයක් රැකගෙන හිටියා කියලා එයාට ඒකෙන් සුගතිය යන්න බෑනේ. හැබැයි හොඳට සිල් ආරක්ෂා කරගෙන හිටියොත් සුගතිය යන්න පුළුවන්. බුදුරජාන් වහන්සේගෙන් කෙනෙක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කිංසු යාව ජරා සාධු, නාකි වෙලා බැරි ගැහෙනකන් ඔත්පල වෙනකන් ස්වාමීනි මේ ජීවිතේ මොකක් කරන එක හොඳයිද? බුදුරජාන් වහන්සේ දේශනා කළා. සියල්ල දන්නා සියල්ල දක්නා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. සීලං යාව ජරා සාධු, වයසට යනකල්, බැරි ගැහෙනකල්, ඔත්පල වෙනකල් සීලයම පුරුදු කරන්ට එයයි හොඳ. ඒ නිසා ඒ සිල් ආරක්ෂා කරන්න ඕන කෙනෙක් ඔන්න ඔය කාරණා තුන සිහි කරලා සිල් රකින්න මට නුවණැත්තෝ ප්‍රශංසා කරනවා. සිල් රකින්න මට ධනලාභය ලැබෙනවා. සිල් රකින්න මට සුගතිය ඉපදිලා සතුට වෙන්න පුළුවන්. අන්න එහෙම. සීලවාහි බහූමිත්තේ සංයමේනාදි ගච්ඡති දුස්සීලෝ පනමිත්තේහි ධංසතේ පාපමාචරං. සිල් රකින්න කෙනාගේ සංවිර ජීවිතය නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුස්සීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා. කෙනෙක් සිල් ආරක්ෂා කරන්න කැමති නම් සිල්වතුන්ට මෙයා ලං වෙනවා. සිල්වතුනුත් එයාට ලං වෙනවා. හැබැයි කෙනෙක් සීලයෙන් බැහැර වුණොත් පින්වතුනි, එයා සමීපේ ඉන්නවනම් සිල් රකින්න ආසා කරන ගුණ සම්පන්න යාළු මිත්‍රයෝ ඒ අයට අර කෙනාව බැහැර කරන්න හිතෙනවා. දුස්සීල කෙනාටත් සිල්වතුන් වහන්සේලාව ගෞරවයෙන් ඇසුරු කරගන්න බැරුව යනවා. ආන්න ඒ නිසා මේ සිල් රකින්න කෙනාට ලැබෙන්නේ ජීවිතේට ගොඩක් හොඳ මිත්‍රයෝ. මොකද මේ ලෝකේ තියෙනවා ධාතු එකතු වෙනවා කියලා එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධාතු එකතු වෙනවා කියන එක මහණෙනි අතීතෙත් තිබ්බ එකක්, වර්තමානයේත් තියෙන එකක්, ඒක අනාගතෙත් තියෙයි කියලා.
ඒ ධාතු එකතු වෙනවා කියන එක ලෝක ධර්මතාවයක්. අනාගතෙත් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ ධාතු එකතු වෙනවා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? යහපත් ධාතුවට එකතු වෙලා යනවා. අයහපත් ස්වභාවයෙන් යුක්ත දේවල් අයහපත් ස්වභාවයන් එක්ක එකතු වෙලා යනවා. බුදුරජාන් වහන්සේ වදාලා මල් පූජා කරනකොට මල් ආසනයේටම මල් එකතු වෙනවා. අපි මල් පූජා කරන්න හිතද්දී අපි හොයන්නේ මල් ආසනයක්. අපි මල් ආසනේ පූජා කරනවා. හැබැයි අපිට මේ මූත්‍රා කරන්න මල පහ කරන්න හිතුනොත් එහම අපි කොහෙද හොයන්නේ? වැසිකිළිය. මල පහ මූත්‍ර වැසිකිලි වලටම එකතු වෙනවා. හොඳ දේට එකතු වෙනවා. නරක දේට එකතු වෙනවා. ඕන් ඔය වගේම තමයි කියනවා ප්‍රාණඝාත කරන අයටම එකතු වෙනවා. සල්ලාලයන්ටම එකතු වෙනවා. බේබද්දන්ටම එකතු වෙනවා. සූදුකාරයන්ටම එකතු වෙනවා. බොරුකාරයන්ටම එකතු වෙනවා. කේලංකාරයන්ටම එකතු වෙලා යනවා. ඒක අනිත් පැත්ත. කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ නැත්තම් ප්‍රාණඝාත නොකරන උතුමන්ට එයා එකතු වෙනවා. කෙනෙක් සල්ලාලකම යන්නේ නැත්තම් සල්ලාල නැති ගුණවන්ත අයව එයාට එකතු වෙනවා. කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් මේ සමාජයේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති අයම එයාට හිත මිත්‍ර වෙනවා. ඕනෝක තමයි ලැබෙන ලාභය. බුදුරජාන් වහන්සේ දේශනා කළා සීලය ආරක්ෂා කරන්නේ නැති මනුස්සයාගේ ජීවිතේ සොහන වගේ කිව්වා. සොහන ඇසුරු කරගෙන ඉන්නේ වාල අමනුෂ්‍යයෝ. වනේ ඉන්නවනම් අමනුෂ්‍යයෝ මේ මෘත ශරීරවල මේ ගඳෙන් සතුට වෙන මෘත ශරීරවල අමු මස් කාලා සතුට වෙන නීච අමනුෂ්‍යයෝ ඒකුන් තමයි සොහනට එකතු වෙන්නේ. ඔය වගේමයි කියනවා දුස්සීල මනුස්සයාට ඒ වගේම මිත්‍රයෝ කියනවා එකතු වෙන්නේ. දැන් බලන්න මේ කතන්දරේ බොරුද කියලා. සාමාන්‍යයෙන් අපි මේ ගම් සීමාවක් ගැන හිතුවත් ඔබේ ගම ගැන හිතුවත් ඔබට පේනවා ඇති බේබදු කාණ්ඩයක් එකට ඉන්නවා. ඊළඟට ඔය කේලම් කියාගෙන ඉන්නවනම් ගමේ පිරිසක් ඒ අය ගානට එකතු වෙලා ඉන්නවා. ඔහේ වැඩකට නැතුව කතා කර ඉන්න පිරිස ඉන්නවනේ. ඔහේ කාලේ මිඩංගු කරන කතාවෙන්ම ආන්න කාණ්ඩයක් ගානට එකතු වෙලා ඉන්නවා. හැමදාම එකතු වෙලා කතා කරන්න. ආන්න ඒ නිසා තමන්ගේ ජීවිතේ ගලව ගන්න කැමති නම් තමන්මයි තමන්ගේ ජීවිතේ රැකගත යුත්තේ. ඊළඟට වදාලා රහතන් වහන්සේ අවන්නංච අකිත්තිංච දුස්සීලෝ ලභතේ නරෝ වන්නං කිත්තිං පසංසංච සදා ලභති සීලවා. දුස්සීල කෙනා ලබන්නේ ගැරහීමත් අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැමතිස්සේම ගුණ කතාවත් ප්‍රශංසාවත් ලබනවා. මේක ගැන තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. දුස්සීල කෙනා ගැරහීම අපකීර්තිය ලබන්නේ කාගෙන්ද? සත්පුරුෂයන්ගෙන්, ගුණවතුන්ගෙන්. දුස්සීල තැනැත්තාවට සත්පුරුෂයෝ ගරහන්නේය. දුස්සීල තැනැත්තාට සත්පුරුෂයෝ තලයේ අපකීර්තිය ලැබෙන්නේමය. හැබැයි මේ ලෝකේ ඉන්නවනම් වැඩිපුර දුස්සීල පාර්ශවය. ඒ දුස්සීල පාර්ශවය නම් දුස්සීලයාට ප්‍රශංසා කරයි. දුස්සීල කාණ්ඩේ නම් දුස්සීලයා එනකොට හා කියලා පිළිගනී. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන මේ ලෝකේ ගුණවත් උතුමන්ගේ අපහාසයට කීර්තියට ලක් වෙනවා දුස්සීල වුණොත්. සිල්වත් කෙනා හැමතිස්සෙම ගුණ කතාව ලබනවා. සත්පුරුෂ උත්තමයෝ ගුණ කතා කරනවා ඔහුගේ. සත්පුරුෂ උතුමෝ ඔහුට ප්‍රශංසා කරනවා. ආන්නේ දේ ලැබෙනවා හොඳට සිල් ආරක්ෂා කරනවා නම්. ඉතින් මේවා හිතලා කෙනෙක් හොඳට සිල් ආරක්ෂා කරන්නමයි කැමති යුත්තේ. මම නම් සිල්වත් වෙනවා කියලා. ආදිසීලං පතිට්ඨාච කල්යාණානංච මාතුකං පමුකං සබ්බ ධම්මානං
තස්මා සීලං විසුද්ධයේ. මුලින්ම පිහිට වෙන්නේ සීලයයි. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගේ දෙයක්. සියලු ගුණධර්මවල ප්‍රමුඛයා සීලයයි. එනිසා සීලය පිරිසිදුව තබා ගන්න ඕන. මුලින්ම පිහිටට එන්නේ සීලය කියනවා. සිල් ආරක්ෂා කිරීම. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගේ දෙයක්. බලන්න මේ වචනේ. යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගේ කියන එකේ අදහස මොකද්ද? අම්මා තමයි මේ ලෝකයට දරුවෝ බිහි කරන්නේ. අම්මා නිසා තමයි ලෝකයට දරුවෝ උපදින්නේ. යහපත් ගුණධර්ම කියන්නේ දරුවෝ නම් ඒ යහපත් ගුණධර්ම කියන දරුවෝ උපද්දන අම්මා කවුද? අම්මා සීලයයි. සීලය කියන එක තිබුණොත් තමයි අනිත් සියලු යහපත් ගුණධර්ම උපදින්නේ. ඒ උපදිච්ච ගුණධර්ම ආරක්ෂා වෙන්නේ අම්මා කෙනෙක් දරු පැටියෙක්ව සෙනෙහසින් රකින්නවා වගේ ගුණධර්ම ටික හොඳට රැක ගන්න පුළුවන් වෙන්නේ සීලය තිබුණොත්. ඒ නිසාමයි කිව්වේ සීලය කියන්නේ යහපත් ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ දෙයක්. හොඳට සීලය තියෙන්න ඕන කියනවා. මුලින්ම පිහිටට එන්නේ සීලය. ඒ නිසා සම්බුද්ධ ශාසනය ගත්තාම බුදුරජාන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. මුලින්ම සිල්වත් වෙන්න ඕනේ. සීලේ මත පිහිටා වඩන ලද සමාධිය මහත්ඵලයි මහනිසංසයි. සීලයක් එක්ක වඩන ලද සමාධිය තමයි මහත්ඵල මහනිසංස. ඒකෙන් තමයි ඵල උපදින්නේ. ඒ නිසා මේ ජීවිතේ ප්‍රමුඛ දෙයක් සියලු ගුණධර්ම වල ප්‍රමුඛයා සීලයයි. යම් කෙනෙක් ගුණධම් වඩනවා නම් සම්බුද්ධ ශාසනයක ඵල ලබන්න කැමැත්තෙන් ජීවිතේ දියුණු කරගන්න කැමැත්තෙන් ඒක නා මුලටම අරගන්න ඕන දේ තමයි සීලය. ඒ නිසා සීලය පිරිසිදුව තබා ගන්න ඕන. තමන්ගේ සීලය තමන් පිරිසිදු ආරක්ෂා කරන්න ඕනේ. ඒ ආරක්ෂා කර ගැනීම කොච්චර යහපතක්ද කියන්නේ පින්වතුනි. ලංකා භූමියේ සිදුවීමක් වුණා මහා සිව කියලා රහතන් වහන්සේ නමක්. ඒ මහා සිව මහරහතන් වහන්සේ වනාන්තරයට ගිහිල්ලා වීරිය කළා භාවනා කරන්නට. උන්වහන්සේ ගොඩාක් හොඳ මේ ධර්මඥානයක් තිබුණ උත්තමයෙක්. ඉතින් තමන් වහන්සේ දන්න ධර්මකාරණා සිහි කර කර වීරිය වැඩුවා. උන්වහන්සේ අර දහම් දෙනුමත් එක්ක හිතුවේ වනාන්තරයට වැඩම කරලා මේ මාස කීපකින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් උන්වහන්සේ වස් සමාදන් වෙලා වස් 4 මාසෙ ගොඩාක් කැප වුණා. නිදාගන්න ඉරියව්ව ප්‍රතික්ෂේප කරලා මේ 3 ඉරියව්වකින් මහන්සි ගත්තා. අනේ උන්වහන්සේට බැරි වුණා අවබෝධ කරගන්න. ඊට පස්සේ උන්වහන්සේ හිතුවා නෑ කමක් නෑ මං ඊළඟ වස් කාලෙට කලින් කරගන්නවා. මෙහෙම හිත වනාන්තරේ අවුරුදු 30ක් ගත වුණා. අවුරුදු 30ක් ගත වෙලා දැන් 30 වෙනි අවුරුද්දේ වස් ඉවර වෙලා පවාරණ දවසේ එන්නේ පින්වතුනි පුරපෝය දවසක්නේ. පුරපෝය දවසේ හඳ නැගිලා තියෙන දවසේ දැන් උන්වහන්සේ හරි කනගාටුවෙන් හෙට වස් පවාරණය සිද්ධ කරන්න ඕන. උන්වහන්සේ එලිමානේ සක්මනේ ඉන්නවා. සක්මනේ ඉද්දී උන්වහන්සේට මහා වේදනාවක් ඇති වුණා හිතට. අයියෝ මෙච්චර කාලයක් ගිහිල්ලත් මට බැරි වුණානේ මේ ධර්මය අවබෝධ කරගන්න. දැන් අවුරුදු 30ක් මං වීරිය කරනවා. උන්වහන්සේට නිකමට වගේ අහස දිහා බලනකොට හඳ දෙස බැලුණා. හඳ දිහා බලද්දී මහා සිව තෙරුන් වහන්සේට පේනවා හඳේ තියෙනවා කළු පැල්ලන්. දැන් ඔබ හඳ දිහා බලන්න. හඳ මේ ලස්සනට කහපාටට බැබළුණාට හඳෙත් තියෙනවනේ කළු පැල්ලන්. ওই පැල්ලන් සටහනත් එක්කමනේ අපිට අර හාවාගේ සටහනම ඇවිල්ලා පේන්නේ. තැන් වල තියෙනවා කළු පුල්ලි. මහා සිව රහතන් වහන්සේට ප්‍රීතියක් උපන්න එකපාරට හඳේත් කැලැල් තිබේ. හැබැයි මාගේ සීලයේ කැලැල් නැත. මං ආරක්ෂා කරපු සීලයේ
මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා යම් සීලයක හික්මුණාද මේ සීලේ අංශු මාත්‍ර කැලලක් නැත. හඳටත් වඩා පිරිසිදු පාරිශුද්ධ බැබලෙන සීලයක් මට තිබේ. එහෙම හිතක් උපන්නා. ඒ හිත උපදිනකොටම හටගත්තා සතුටක්. ඒ සතුටින් භාවනා කළා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා මේ සීලය කියන එක හොඳට පිරිසිදුව තබා ගත යුතු දෙයක්. වේලාච සංවරෝ සීලං චිත්තස්ස අභිහාසනං තිත්තංච සබ්බ බුද්ධානං තස්මා සීලං විසුද්ධයේ. සිත මහමුහුද නම් සීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබා දෙන සීලය බුදුවරුන්ගේම පුණ්‍ය තීර්ථයයි. ඒ නිසා සීලය පිරිසිදුව තියෙන්න ඕන. සිත කියන්නේ මහමුහුදක් නම් සීලය කියන්නේ වෙරළක්. මහා සාගරයේ ළඟට ගියාම අපි සාගරේ ළඟට ගිහින් තියෙනවනේ අපි මේ පුංචි රට සාගරෙන් යට වට වෙච්ච එකක්නේ. මම හිතන්නේ අපි හැමෝම මුහුද එක වතාවක් හරි ජීවිතේ දැකලා තියෙනවා. මුහුද ළඟට ගියාම අපිට පේනවා මහා ජලකඳක් ඒ මේ අත රළගෙඩි පෙරලි 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 තියෙන්නේ. හැබැයි අපි බය නැතුව මුහුද අයිනට වෙලා ඉන්නවා. ඒ හේතුව මොකෝ? අපිට විශ්වාසයක් තියෙනවා ඔය කොච්චර වතුර සෙල්ලම් දැම්මත් වෙරළින් මෙහාට එන්නේ. මුහුදු වතුර එහෙට මෙහෙට පෙරලීගෙන ඇවිල්ලා ආපහු හැරිලා යනවා. ඒතර අපිට විශ්වාසයක් තියෙනවා මේ මුහුදු වතුර වෙරළ ඉක්මවන්නේ. හිත කියන්නේ මහ මුහුදක් නම් ඒ හිත ඇතුළේ එක එක රළගෙඩි. රාගය නිසා හටගන්න එක එක අකුසල් මේක ASCII තියෙනවා. මෙහෙම කරන්න හිතෙනවා, මෙහෙම කරන්න හිතෙනවා. රාගය හටගත්තාම নানা ප්‍රකාර දේ කරන්න හිතෙනවා රළගෙඩි. කේන්ති ගියාම নানা ප්‍රකාර දේ කරන්න හිතෙනවා රළගෙඩි. මුලාව ආපුවම নানা ප්‍රකාර දේ කරන්න හිතෙනවා රළගෙඩි. හැබැයි මේ රළගෙඩි ඔක්කොම සීලය නම් වූ වෙරළෙන් ආරක්ෂා වෙනවා. යම් මොහොතක වෙරළ ඉක්මවා මුහුද ගොඩට ආවොත් වෙරළ ඉක්මවා මුහුද ගොඩට ආවොත් විනාශයක් නේද? මහා විනාශයක්. සුනාමි වේසණිය ආවේ. වෙරළ ඉක්මවා මුහුද ගොඩට ආවා. බොහෝ දිනෙකුගේ ජීවිතවලට හානි කරලා, දේපොළ වලට හානි කරලා, විනාශයක් කරලා මුහුද ගියා. ඕන් ඔය වගේ සීලය කියන වෙරළෙන් ආරක්ෂා වෙලා නැත්නම් ජීවිතේ විනාශයක්මයි. තමුන්ටත් විනාශي, අනුන්ටත් විනාශي. බලන්න එහෙම වෙරළෙන් ආරක්ෂා වෙච්චි නැති ජීවිත තියෙනවා. බේබදුකමට හුරු වෙලා විනාශයි. තමුන්ගේ ජීවිතෙත් විනාශයි. තමන් ලෙඩ වෙනවා, නොඑක් රෝග. තමන්ගේ පවුලේ ගෑනු දරුවෝ ගත්තොත් ඒත් දුකින්, තමන්ගේ ඥාතින් ගත්තොත් ඒත් දුකින්. ඇතැම්මු සල්ලාලකමට හුරු වෙලා වෙරළ ඉක්මවා ගිහිල්ලා විනාශයි. මේ විදිහට සීලය කියන වෙරළෙන් ආරක්ෂා වුණේ නැත්තම් ඒ ජීවිතේ සුන්දර නෑ. මහමුහුද හරි සුන්දරයි. මිනිස්සු බලන්ට යනවා. හේතුව මහමුහුද වෙරළින් ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට ඒක සුන්දරයි. වෙරළ ඉක්මවා නොයන මුහුද සුන්දරයි. ඒ වගේ සීලය ඉක්මවා නොයන ජීවිතේ සුන්දරයි. ඒ නිසා හදාගන්න පිංගුතුනේ මේ සුන්දර ජීවිතේ. ඒ සුන්දර ජීවිතේ හදාගන්න තියෙන්නේ බුදුසසුන තුල භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ සිල්පදවල හික්මිලා. පහාරාද කියන අසුරයාත් එක්ක බුදුරජාන් වහන්සේ එක අවස්ථාවක කතා බහක් ඇති වුණා. බුදුරජාන් වහන්සේ අහනවා පහාරාද අසුරයෝ මේ මුහුදට හරි ආසයි. අසුරයෝ මොකද මුහුදට ඔච්චර ආසා? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසුරයෝ මුහුදට ආසා කරන්නට හේතුව මේ මුහුද වෙරළ ඉක්මවා යන්නේ. ඕක හින්දා තමයි අසුරයෝ මුහුදට ආස කිව්වා. පහරාදහනවා ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට හරි ආසයි.
ස්වාමිනී ඇයි බුදු සසුනට මෙච්චර ආස මේ ශ්‍රාවකයෝ? පහරාද යම්සේ අසුරයෝ මුහුද වෙරළ ඉක්මවා නොයන නිසා මුහුදට ආසා කරයිද? ශ්‍රාවකයෝ සම්බුදු සසුනට ආසා කරන්නේ මේ සම්බුදු සසුනේ සීලය නම් වූ වෙරළ ඇති නිසාය. සීලය කියන වෙරළින් ආරක්ෂා වෙලා ලස්සන ජීවිතයක් හදාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. මහණෙනි මේ දේ නොකළ යුතුයි. මේ දේ මේ සීමාව තෙක් හික්මිය යුතුයි. සීමාව පෙන්නලා තියෙනවා. ඒ පෙන්නු සීමාව තුළ හික්මෙනවාට කියනවා සිල්වත් වෙනවා කියලා. ඒ නිසා තමයි වදාළේ සිත කියන එක මහ මුහුදක් නම් සීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබා දෙන සීලය. බලන්න මේ වචනේ. ශ්‍රාවකෙක් සිල් ආරක්ෂා කරන්න පින්වතුනි ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ තමයි වදාළේ මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි. ශ්‍රද්ධාවෙන් කෙනෙක් සිල් ආරක්ෂා කරනකොට එයා මුලින්ම සතුටක් ලබනවා. මම බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ කරනවා. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ මම කරන්නේ නැති කෙනෙක්. අන්න සතුට. ඊළඟට බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංස කියලා දීලා තියෙනවා. ඒ වහනකොට එයාට තමන් ගත කරපු ජීවිතය ගැන හරි සතුටුයි. සීලයෙන් ලබන සතුට, සිල්වත් වෙලා ජීවිතේ ලබන සතුට වෙන යම් වූ ධනයකින් ලැබිය නොහැක්කේය. වෙන යම් හෝ ප්‍රශංසාවකින් ලැබිය නොහැක්කේය. මං සිල්වතෙක් කියලා ලබන සතුට. ඊළඟ එක තමයි සිල්පද ආරක්ෂා කරනකොට එයාට ඊළඟට ජීවිතේ ලැබෙන දේ සංවරය. සංවර වෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ යමෙක් තමන්ගේ කය සංවර කළ යුතු ප්‍රමාණයක් ඇද්ද ඒ ගානට එයා සංවර වෙනවා. මේ ලෝකේ යමෙක් තමන්ගේ වචන සංවර කළ යුතු ප්‍රමාණයක් ඇද්ද ඒ ගානට එයා සංවර වෙනවා සීලය නිසා. මේ ලෝකේ කෙනෙක් කය සංවර කරගන්න ඕන ප්‍රාණඝාතයක් නොවන විදිහට අන්න සිල් රකින්න කෙනා සංවර වෙලා සත්තු මරන්නේ. ඊළඟට එයා හොරකම් කරන්නේ. ඊළඟට එයා කය මුල් කරගෙන සල්ලාලකම කරන්නේ සංවර වෙලා. වචන මුල් කරගෙන මේ කට මේ හිතට මොන හිතුවිලි ආවත් එයා වෙරළක් දාගෙන ඉන්නවා. මේ කටින් බොරුවක් කියවෙන්න තියන්නේ. මේ කටින් අන් අය අසමගි වෙන කේලමක් කියවෙන්න තියන්නේ. මේ කටින් අන් අයගේ හිත් පෑරෙන පරුස වචනයක් කියන්නේ. මේ කටින් වැඩකට නැති ඒවා කතා කර කර කාලේ නාස්ති කරන හිස් වචන කතා කරන්නේ. අන්න සංවර වෙලා. සතුටයි සංවරයයි ලබා දෙන සීලය හැම බුදුවරුන්ගේ පුණ්‍ය තීර්ථයයි. පුණ්‍ය තීර්ථය කියලා කිව්වේ මේ පින කියන ගංගාවට බහින්න තියෙන තොටුපොළ. සිල්වත් වෙලා රැස් කරන පින මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා පින්වතුනි බුද්ධ ශාසනයක් ඇතුලේ අපි අපේ ජීවිතේ මුලින්ම කරගත යුත්තේ ශාස්ත්‍රූන් වහන්සේගේ වචනයට අනුව සිල්වත් කරගන්න එක. ඒ නිසා සීලේ පිරිසිදුව තියෙන්න ඕන. සීලං බලං අප්පටිමං සීලං ආවුධ මුත්තමං සීලමාභරණං සෙට්ටං සීලං කවච මබ්භූතං. සීලය කියන්නේ අසහාය බලයක්. සීලය කියන්නේ උතුම් ආයුධයක්. සීලය කියන්නේ ලස්සන ආභරණයක්. සීලය කියන්නේ අద్භූත ඇඳුමක්. සීලය කියන්නේ අසහාය බලයක් කියන එක තේරෙනවා ලංකාවෙම වෙච්ච සිද්ධියක්. එක උපාසකෙක් ඒ උපාසක මහත්තයා පංචශීලයේ හික්මිලා හිටියේ. කැලේ යනකොට මෙයාගේ කකුල් දෙක පටලව ගත්ත පිඹුරෙක්. දැන් මේ පිඹුරා කිටි කිටියේ කකුල් දෙක පටලවාගෙන මෙයාව ඔතා ගන්න ලැහැත්තේ. එතකොට මේ උපාසක මහත්තයාගේ අතේ තිබුණා මේ වනාන්තරේ යම් කටයුත්තකට යන්නේ හොඳ මුවහත තියෙන කැත්තක්. මේ පිඹුරා කකුල් දෙක කැඩෙන්න තරම් මේ කිටි කිටියේ තමන්ගේ ශරීරය තද කරනකොට
මේ උපාසක මහත්තයට කැත්ත උස්සලා ගහන්න හිතෙනවා. ඒ හිතුවිල්ල එනකොට මේ උපාසක මහත්තයා ඒ හිතුවිල්ල අත්හරිනවා. නෑ මං සිල්වතෙක්. අන්න වෙරළ. මරන්ට ඕන කියන හිතුවිල්ල එනකොට මේ මහා මුහුදේ රළගිඩි පෙරලනවා. මරනවා කියලා හිතුවිල්ලක් එනවා. ඒ හිතුවිල්ල එනකොට එයා ගාව තියෙනවා වෙරළ. සීලය කියන එක. උපාසක මහත්තයා කල්පනා කරනවා නෑ මම මරන්නේ මං සිල්වතෙක්. ආය වතාවක් තව මේ පිඹුර කිටි තද කරනකොට ආය වතාවක් හිතුණ කිනෝ කපන්න ඕන කියලා. ආයමත් කල්පනා කළා නෑ මං සිල්වතෙක් මං සත්තු මරන්නේ. තුන්වෙනි සැරේටත් මෙයාට හිතෙනවා කැත්ත අතට අරගෙන මේක දෙපළු වෙන්න කපන්න ඕන මං කියලා. එතකොටත් මතක් වුණා සීලේ. එතකොට මේ උපාසක මහත්තයට එකපාර හිතුවිල්ලක් උපදිනවා මේ කැත්ත අතේ තිබුණොත් මේ කැත්ත මං අතේ තියාගෙන හිටියොත් නම් තව මේ පිඹුර තද කරනකොට මට මේ කෙටෙන්ට ඉඩ තියෙනවා. මේ පිඹුරගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා. එනිසා මේ කැත්ත විසික් කරන්න ඕන කියලා පිඹුර කකුල් දෙක වෙලාගෙන ඉද්දී අත කරකලා කැත්ත ඈතට විසික් කළා. සීලය කියලා කියන්නේ සීලම් බලං අප්පටිමං අසහාය බලයක්. ඒ සිල් තෙදට සීලයේ බලයට පිඹුර අත්හැරලා දාලා ගියා කියනවා. ඒ නිසා මේ සීලය කියන එක පිංගුතුනේ කෙනෙක් ජීවිතේ ආරක්ෂා කරගන්න ඕන මේ කරුණු කාරණා දැනගෙන මං රකින්න සීලයේ මෙහෙම ආනුභාවයක් තියෙනවා කියලා. මොකද මේක මේ බාහිරින් පේන එකක් නෙමෙයි. සීලය කියන එක අපි සමාදන් වෙලා අපි හදවතින් ආරක්ෂා කරන එක බාහිරින් එහෙම කෙනෙකුට දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සමහරට Tamanටත් එහෙම තදට දැනෙන එකක් නෙමෙයි. කෙනෙක් නුවණින් සිහි කරන්නේ නැත්තම්. ඒ නිසා මේ සීලය කියන එක ගැන තේරුම් ගන්නට සීලය යනු අසහාය බලයකි. සීලය යනු උත්තම ආයුධයකි. සීලය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ රැකලා දෙන උතුම් ආයුධයක්. සීලය කියලා කියන්නේ ලස්සන ආභරණයක්. ඒ ලස්සන ආභරණය කියලා කියන්නේ ලෝකෙට පෙන්වන අදහසින් නෙමෙයි. සීලය කියලා කියන්නේ තමන්ගේ ජීවිතය සරසා ගන්නට පැළඳගත යුතු සොඳුරු ආභරණය. ඒ ආභරණේ පැළඳගත් කල්හි ඒ ආභරණයෙන් ජීවිතේ හැබෑවටම සුන්දර වන්නේය. සමහරවිට ඇතුලේ කුණු තියාගත්ත මිනිස්සු ආභරණ පැළඳගෙන පිටට ලස්සනට පේන්න යනවනේ. ඒක ඉතින් අර පිටට නම් ලස්සනයි. බාහිරින් පේනකොට නම් යම් හැඩයක් තියෙනවා. ෆොටෝ එකකට ලස්සනට තියෙයි. හැබැයි ලස්සනක් නැහැ. හැබැයිම ලස්සන ආභරණේ කුමක්ද? සීලයයි. ලස්සනට ඉන්න කැමති කෙනෙක් ආසාවෙන් ආභරණයක් පැළඳ ගන්නවා වගේ පැළඳගත යුත්තේ සීලයයි. මම නම් සිල්වත් වෙනවා කියලා. ඒ නිසා ඔබ සිල් රකින්න කෙනෙක් නම් ඔබ සන්තෝෂ වෙන්න. මා සන්තකේ අසහාය බලයක් තිබේ. මා සන්තකේ උත්තම ආයුධයක් තිබේ. මා සන්තකේ ලස්සන ආභරණයක් තිබේ. මා සන්තකේ සීලං කවචම අද්භූතං අද්භූත ඇඳුමක් තිබේ. සීලය කියන අද්භූත ඇඳුම, අද්භූත වස්ත්‍රය. සීලං සේතු මහේසක්ඛෝ සීලං ගන්ධෝ අනුත්තරෝ සීලං විලේපනං සෙට්ටං යේනවාති දිසෝ දිසං. සීලය කියලා කියන්නේ මහේශාක්‍ය පාලමක්. අති උතුම් සුවඳක්. දස දිසාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ සීලයටයි. එක අවස්ථාවක අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සුවඳ කියන ඒවා ගත්තාම ස්වාමීනි ඇතැම් සුවඳ ಜಾති විහිදෙන්නේ මල් වලින්. සමන් පිච්ච දෑ සමන් ආදී මේ මල් වලින් සුවඳ විහිදුවනවා. ස්වාමීනි තව සුවඳ ಜಾති තියෙනවා ඒවා විහිදෙන්නේ මුල් වලින්. සැවැන්දරා
අගිල් වගේ ගත්තාම මුලින් සුවඳ විහිදෙනවා. ස්වාමිනී තවත් සුවඳ වර්ග විහිදෙනවා. ඒවා විහිදෙන්නේ කඳෙන්. අපි ගත්තොත් එහෙම රත් හඳුන්, සුදු හඳුන් මේ ඔක්කොම සුවඳ විහිදුවන්නේ අරටුවෙන් කඳෙන්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මල් වලින් වේවා, මුල් වලින් වේවා, අරටුවෙන් වේවා විහිදෙන ඔය සුවඳට සුළඟත් එක්ක විතරයි ස්වාමීනී යන්න පුළුවන්නේ. සුළඟ හමනකොට සුළඟත් එක්ක ඒ සුවඳ විහිදෙනවා. සුළඟ නැත්තම් ඒ සුවඳට පැතිරීමක් නැහැ. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ සුළඟ නැතත් හමාගෙන යන සුළඟට ප්‍රතිවිරුද්ධ දිශාවටත් පැතිරෙන දස දිශාවම එකම විදිහට සුවඳවත් කරන සුවඳක් මේ ලෝකේ තියෙනවද? බුදුරජාන් වහන්සේ දේශනා කළ ආනන්දය එහෙම සුවඳක් තියෙනවා. ඒ සුවඳ කුමක්ද? යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂයෙක් හෝ ඉන්නවා. එයා තෙරුවන් සරණ ගියපු කෙනෙක්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගියපු කෙනෙක් ඉන්නවා. අන්න එයාගේ සුවඳක් විහිදෙනවා. ඊළඟට එයා වැළකීලා ඉන්නවා සත්තු මැරීමෙන්. එයා වැළකීලා ඉන්නවා සොරකමින්. එයා වැළකීලා ඉන්නවා වැරදි කාමසේවණයෙන්. එයා වැළකීලා ඉන්නවා බොරුවෙන්. එයා වැළකීලා ඉන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන්. අන්න එයාට තියෙනවා සීලයක්. එයා ගාව තියෙනවා සුවඳක්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනාව වදාලා ඊළඟට ආනන්දය ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා මසුරුකම අත්හැරලා දන් දෙන කෙනෙක්. අන්න යාට තියෙනවා කිව්ව සුවඳක්. තෙරුවන් සරණ ගිහිල්ලා සීලවන්ත වෙලා දන් දෙන කෙනාට යම් සුවඳක් ඇද්ද? එය සුළඟත් එක්කත් හමනා සුවඳයි. සුළඟ නැතත් හමනා සුවඳයි. එය දස දිසාවෙම එක විදිහට පැතිරෙන සුවඳයි. ඒ සුවඳ දෙවිවරුද ආග්‍රහණය කරන්නේමය. දැන් මේ ලෝකයේ තියෙන මේ මිනිස්සු පාවිච්චි කරන නොයෙක් විලේපන සුවඳ දෙවිවරුන්ගේ දිව්‍ය සුගන්ධයත් එක්ක මේ ගණන් ගන්නටවත් සුවඳවල් නෙවෙයි. දෙවිවරු මේ මිනිස්යාගේ ශරීරයෙන් එන මනුස්ස ගන්ධය කියන එක යොදුන් 100කටත් පිළිකුල් කරනවා කියනවා. ඒකට හේතුව දෙවිවරුන්ගේ දිව්‍ය කාය මේ මනුස්ස කායට වඩා ගොඩාක් සියුම්, ගොඩක් උසස්. ඒ බඳු දෙවිවරු මේ මිනිස්යාගේ ගන්ධය පිළිකුල් කරනවා. දැන් අපට වඩා හීනයිනේ. අපට වඩා පහත් උපතක් තියෙන්නේ හරකුන්ට. ඊළඟට ඌරන්ට, එළුවන්ට මේ වගේ සත්තුන්ට තියෙන්නේ අපට වඩා පහත් උපතක්නේ. එතකොට බලන්න පින්වතුනි අපි හරක් ගාලක් ළඟට යනකොට අපිට දුරටම හරක්කුන්ගේ ගඳ එනවා. අපි ඌරු කොටුවක් ළඟට ගියොත් ඌරු ගඳ අපිට එනවා. ඊළඟට එළු කොටුවක් ළඟට ගියොත් එහෙම එළු ගඳ අපිට ඈතටම එනවා. අපිට ඒ ගඳ වෙනම අඳුනගත්ත එක මේ නම් හරක් ගඳ, මේ නම් ඌරු ගඳ, මේ නම් එළු ගඳ කියලා අපිට අඳුනගත්ත එකයි. සමහර කෙනෙකුට ඒක පිළිකුල් සහගතයි, හරි වෙහෙසයි. නමුත් ඌරෝ එකට ඉන්නවා උන්ට ප්‍රශ්නයක් නැහැ. හරක් එකට ඉන්නවා උන්ට ප්‍රශ්නයක් නැහැ. ඕන් ඔය වගේ තමයි අපි මේ මනුස්ස ලෝකේ ඉන්නේ. මේ මනුස්ස ලෝකේ අපි එකට ඉන්නකොට අපේ ශරීර ගන්ධ අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපිට වඩා උසස් තැනක ඉන්න දෙවිවරුන්ට මේ ශරීර පිළිකුල් කියනවා. හැබැයි එසේ පිළිකුල් කරන දෙවිවරුත් මනුස්සයා ළඟ තියෙන සිල් සුගන්ධයට ආස කරනවා. ආන්නේ නිසා ඇති කර ගන්නවා නම් ඇති කරගත යුතු සුවඳ මොකද්ද? සිල් සුගන්ධය. සීල සුගන්ධය. ඒ සීල සුගන්ධය ඇති කරගත් කල්හි ඒ සුවඳ දෙවිවරුත් ආග්‍රහණය කරන්නේය. අසිරිමත්. එහෙම සුවඳක් අපිට හදාගන්න තියෙන්නේ බුද්ධ ශාසනය තුළේ. ඒ නිසා මේ තමන්ගේ ජීවිතේ ඒ විදිහටයි අපි සකස් කරගන්න ඕනේ. සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක්. මහේශාක්‍ය පාලමක් කියලා කියන්නේ සිල්වතා කොච්චර මහේශාක්‍ය වෙනවද? සිල්වත් තැනැත්තා කොච්චර මහේශාක්‍ය වෙනවද කියන්නේ එක අවස්ථාවක මාතලී කියන රථාචාර්යත් එක්ක සක්දෙවිඳු ගමනක් යන්න පිටත් වෙලා රථයට නගින්න කලින් සක්දෙවිඳු
වන්දනා කළා කියනවා පොළොවේ දන ගහලා. එතකොට මාතලේ අහනවා දේවේන්ද්‍රය ඔබ තමයි දෙදෙව්ලොවටම අධිපති. දෙදෙව්ලොවටම අධිපති වන ඔබ මේ කාටද මේ දන නමලා වඳින්නේ? එතකොට ශක්තිමිතු කියනවා මාතලී මේ මනුස්ස ලෝකේ ඉන්නවා. තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රකින්න සිල්වත් උපාසක උපාසිකාවෝ. මාගේ මේ වන්දනාව ඒ සිල්වත් උපාසක උපාසිකාවන්ටයි. බලන්න එතකොට සීලය කියලා කියන්නේ කොහොම මහේශාක්‍ය එකක්ද? අපි හිතමු මේ ජීවිතේ අපිට ආචාර්ය උපාධි තිබ්බ කියලා දෙවුරු වඳිනවද? මේ ජීවිතේ අපිට වෙන අධ්‍යාපන සුදුසුකම් තිබුණා කියලා දෙවිවරු වඳිනවද? මේ ජීවිතේ අපිට සල්ලි තිබුණා කියලා දෙවිවරු වඳිනවද? හැබැයි සීලය තිබුණොත් දෙවියොත් ගරු සත්කාර කරනවා. අන්න ඒ නිසා සීලය කියලා කියන්නේ මහේශාක්‍ය පාලමයි. අති උතුම් සුවඳයි. දස දිසාවට හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලේපනයයි. එය තවරා ගත යුත්තේය. සීලං සම්බලමේ වග්ගං සීලං පාතෙය්‍ය මුත්තමං සීලං සෙට්ඨෝ අතිවාහෝ යේන යාති දිසෝ දිසං. සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. මේ සංසාර ගමනේ නිවන කරා යන ගමනක් තියෙනවා. ඒ නිවන කරා යන ගමනට යොමු වෙච්ච කෙනාට ඒ නිවන කරා යන ගමන සැපසේ සැනසille යන්ට තියෙන රසවත් බත් මුල සීලයයි. එනිසා ඒ රසවත් බත් මුල නැතුව ගියොත් එහෙම මගදී හාමතේ. ඒ රසවත් බත් මුල නැතුව නම් කෙනෙක් ගමන ආරම්භ කරන්න ලැහැත් වෙන්නේ එයා මගදී හාමතේ හිම්බත් වෙනවා. යහගන්න බැරුව යනවා. සීලය කියලා කියන්නේ ගමනක් යන කෙනෙකුට තියෙන රසවත් බත් මුලක් වගේ එකක්. උතුම් ගමනකට හොඳ වියදමක්. ගමනක් යනකොට ඒ ගමනේ වියපැහැදන් අතේ තියෙන්න ඕන. නැත්තම් මග අතරමං වෙනවා. හොඳට සල්ලි අතේ තියාගෙන තමයි ගමනකට ලැහැත් වෙන්න ඕනේ. නැත්තම් මගදී මේ කර කියා ගන්න දෙයක් නැතුව යනවා. නිවන කරා යන ගමනට තියෙන මග වියදම කුමක්ද? සීලයයි. දස දිසාවේ ගමන් කළ හැකි හොඳ වර්ගී වාහනයක්. දස දිසාවේම නිර්භීතව විශාරදව අභීතව යන්න පුළුවන් හොඳ වර්ගී වාහනය සීලයයි. සිල්වතාට කොතන ගියත් නිර්භයව යන්න පුළුවන්. විශාරදව යන්න පුළුවන්. ඒට හේතුව ඔහු සමීපයේ සීලේ නම් වූ අසහාය බලය තිබේ. ඉදේව නින්දං ලබති පෙච්චාපායේච දුම්මනෝ සබ්බත් දුම්මනෝ බාලෝ සීලේසු අසමාහිතෝ. ජීවිතේ නපුරු කරගත්තොත් මේ ජීවිතේදීම නින්දා ලැබෙනවා. පරලොවදීත් අපායේ ඉපදිලා දුක් විඳින්න සිදු වෙනවා. සීලයක් නැති, එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනකදීම දුකට ගොදුරු වෙනවා. දුස්සීල වුණොත් වෙන හානිය. දුස්සීල වීම ගැන රහතන් වහන්සේ වදාළේ ජීවිතේ නපුරු කර ගැනීම. ඉතින් ජීවිතේ නපුරු කරගන්න එපා. ජීවිතේ හොඳට සිල්වත් කරගත යුතුයි. එහෙම කරගත්තේ නැත්නම් ඒ සීලයක් නැති කුසලයක් තුල එකඟ කරගත්ත හිතක් නැති මේ නුවණ නැති පුද්ගලයා අවසානයේ අපා දුකට වැටිලා බොහෝම දුකින් දුකටපත් වෙන ජීවිතයක් උරුම කරගන්නවා. ඉදේව කිත්තිං ලබති පෙච්ච සග්ගේච සුම්මනෝ සබ්බත් සුමනෝ ධීරෝ සීලේසු සුසමාහිතෝ. ජීවිතේ යහපත් කරගත්තොත් මේ ජීවිතේදීම කීර්තිය ලැබෙනවා. පරලොවදී සුගතිය ඉපදිලා සතුට වෙනවා. සිල් රැකලා සිත එකඟ කරගෙන නුවණ ලබාගත් කෙනා
හැම තැනදීම සතුටු වෙනවා. ඉතින් හැම තැනදීම සතුටු වෙන්න නම් කුමක්ද කළ යුත්තේ කියලා ඔන්න රහතන් වහන්සේලා කියලා දීලා තියෙන්නේ. සිල් රකින්න ඕන, හිත එකඟ කරගන්න ඕන, ධර්මය ඉගෙනගෙන නුවණ ලබා ගන්න ඕන. ආන් ඒ කෙනාට හැම තැනදීම සතුට තිබේ. ඒ නිසා සතුට ඇති කර ගන්න නම් පින්වතුනි ජීවිතේ යහපත් කර ගන්න ඕන සීලය තුල. සීලමේව ඉද අග්ගං පඤ්ඤවා පන උත්තමෝ මනුස්සේසු ච දේවේසු සීල පඤ්ඤානතෝ ජයන්ති. මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක්. නමුත් උතුම්ම දේ ප්‍රඥාවයි. මිනිසුන් අතර වේවා දෙවියන් අතර වේවා සීලයත් ප්‍රඥාවත් යන දෙකින් ජය ලබන්න පුළුවන්. ඒ නිසා සීලය තමන්ගේ ජීවිතේ හොඳට පිහිටුව ගන්නට ස්වාක්කාත වූ බුද්ධ ශාසනයක සීලය ඇති කර ගන්නවා කියලා කියන්නේ පින්වතුනි මේ සාංශාරික ගමනට විශාල ආරක්ෂාවක් අපි හදාගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ සිල් රකින්න කියලා වදාළේ කිකීව අණ්ඩං. මේ කිරල් දෙන තමන්ගේ බිත්තරේ ආරක්ෂා කරගන්නවා වගේ. චමරීව වාලදින් සෙමරමුවා තමන්ගේ වල්ගේ රැක ගන්නවා වගේ. ඒ සෙමරමුවා කියන සතා හරි ආදරේ කියනවා තමන්ගේ වල්ගෙට. සෙමරමුවෙක් තමන්ගේ වල්ගේ රකින්නවා වගේ. නයනංව ඒකකං. ඒක හරි ලස්සන උපමාවක්. ඇස් දෙකෙන් එක ඇහැක් අන්ධ වෙලා එක ඇහැක් ඉතුරු වෙලා තියෙන කෙනෙක්. ඒ කියන්නේ කන පුද්ගලයෙක්. ඒ කන පුද්ගලයා තමන්ගේ තියෙන තනි ඇහැට ගොඩක් ආස කරනවානේ. මොකද එයාට ලෝකේ දකින්න ඉතුරු වෙලා තියෙන්නේ එකම එක ඇහැයි. ඒ කන පුද්ගලයෙක් තමන්ගේ එකම එක ඇහැ රැක ගන්නවා වගේ. පියංව පුත්තං ප්‍රියමනාප අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් තමන්ගේ ප්‍රියමනාප පුත්‍රයාව ආරක්ෂා කරගන්නවා වගේ. ඒවන් සීලං අනුරක්ඛමානකා. ඒ විදිහට සීලය රැකගන්ට සුසීලවා හෝත සදා සගාරවා. හොඳ ගෞරවයෙන් යුතුව සිල්වත් ජීවිතයක් උපදව ගන්නට කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිසා මේ සීලෝ මහරහතන් වහන්සේ වදාළ ලස්සන ගාථා ඔබ යලි යලි සිහි කරන්ට. සිහි කරලා සිල් රැකීමේ වටිනාකම ගැන හිතේ ප්‍රසාදය ඇති කරගන්නට. ඊළඟට තමන් සිල් රකින්නවා නම් මේ ගාථා නිතර කියව හිතේ සතුට ඇති කරගන්න. හොඳ සිල්වත් ගුණවත් සත්පුරුෂයෝ ප්‍රශංසා කරන ජීවිතයක් ඇති කරගන්න මහන්සි ගන්න. සීලය කියන ලස්සන ආභරණයෙන් සැරසිලා ජීවිතේ සුන්දර කරගන්න. සීලේ නම් වූ වෙරළින් තමන්ගේ හිත තමන්ගේ හිතුවිලි ආරක්ෂා කරගන්න. සීලේ නම් වූ ඒ අසහාය ඇඳුමින් සැරසෙන්න. සීලය කියන දස දිසාවේ සුවඳ විහිදුවන ඒ ශ්‍රේෂ්ඨ සුවඳ විලේපනය ඔබත් අවරගන්න. ඉතින් මේ සීලය ගැන අපිට ලස්සන බණ පද කියා දීපු සීලව රහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් ඔබ සියලු දෙනාට අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා.
දීර්ඝායුෂ සම්පත් සැලසේවා. කරන කියන රැකී රක්ෂා ආදී කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන සුවසේ නිදුකින් ජීවිත ගත කරන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. මේ සම්බුද්ධ ශාසනය තුල සුවසේ පින් කරගෙන සුවසේම සීලාදී ගුණ ධර්ම පුරාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.